ආයුබෝවන් දරුවනි මාගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට සාදරයෙන් අපේ 11 ශ්‍රී දරුදරියන් මම පිළිගන්නවා. අද දින මම ඔයගොල්ලොත් එක්කලා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි මීට කලින් ප්‍රස්ථාර අධීර 3ක් යටතේ සාකච්ඡා කළා. අද අවසාන අධීර යටතේ ඔයගොල්ලන්ගේ O level විභාගෙට එන ප්‍රස්ථාර ගාන ලකුණු 10ම සම්පූර්ණ කරගන්නේ අපි කොහොමද කියන එක ගැන කතා කරන්නේ. එහෙමනම් අපි බලමු මේ මම පොළොන්නරුව රාජකීය මධ්‍යම විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු යෙදෙන කාල සීමාවෙදී ඒ වකවානුව හිටපු දරුවන්ට කරපු ඒ සම්මන්ත්‍රණ මාලා 3ක තියෙන ප්‍රස්ථාර ගණන් තුන තමයි මම ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ. දැන් බලන්න ප්‍රස්ථාර ගානේ ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න එනවා වගුවක් පුරවන්න එනවා. මේ වගුවේ සමහර විට එක හිස්තැනයි සමහර විට හිස්තැන් දෙකයි. ඉතින් අපි දැන් මේක පුරවනකොට මේක ලකුණු ගන්න අපි ඉගෙන ගන්න දෙපේ. දැනුම තිබ්බට ලකුණු වෙන්නේත් නැහැ. ඒකින්ද අපි ලකුණු ගන්න ඕනේ. ලකුණු ගන්න නම් අපි මේ හිස්තැන පුරවලා දෙන්න ඕනේ. එතකොට බොහෝ අවුරුදු වල අනිවාර්යෙන් මේ සමමිතියට අනුව පෙරේවට ලකුණු දෙන්නේ නැහැ. සමහරක් අවුරුදු වල පමණක් එහෙම වෙලා තියෙනවා. එහෙමනම් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම මේ x වලට ඍණ එක ආදේශ කරලා මෙන්න මේ සමීකරණයට අපි y වලගේ ඉස්සෙල්ලම හොයන්න ඕනේ. එහෙනම් අපි දැන් මෙතන ලියන්න ඕනේ x සමාන ඍණ ගමන විට y වලගේ සෙවීම සඳහා. අපි දැන් මේ ඍණ එක මේ සමීකරණයේ x තියෙන හැම තැනකටම ඍණ එක ආදේශ කරනවා. ඍණ 1 වර්ගය ධන 2 ගුණ කිරීම ඍණ 1 ඍණ 3. මේ ආකාරයට හිස්තැන් දෙකක් තිබ්බනම් ඒ දෙකටම එහාගයන් ආදේශ කරලා පෙන්වන්න ඕනේ. ඒතර ඍණ 1 වර්ගය කියන්නේ කීයද? ඍණ 1 වර්ගය කියන්නේ ඍණයි ධන 1. එතන ධන 1 එනවා. දෙවරක් ඍණ 1 කියන්නේ එතකොට ඍණ 2යි. ඒතර අපිට එනවා මෙතන ධන 1යි මෙතනට ඍණ 2යි මෙතනට ඍණ 3යි. එතකොට මෙතන එනවා ඍණ 2යි ඍණ 3යි කියන්නේ ඍණ 5යි එක අඩු කිරීම 5. එතකොට එකෙන් 5ක් අඩු කරාම කීයද? අපි ඊළාට ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දානවානේ. ඒතර එන්නේ 5න් ඍණ 5යි ධන 1යි. එතකොට එන්නේ උත්තරේ ඍණ 4. එහෙනම් දැන් අපිට පුළුවන් මේ ලකුණ ගන්න. පිළිතුර සම්පූර්ණ. ඊට පස්සේ අපිට කියනවා සමහර විට මෙහෙම දෙනවා. ප්‍රස්ථාර කඩදාසියේ x අක්ෂයේ දිගේ y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එක බැගින් නිරූපණයන්සේ පරිමාණයකින් ඉහත වගුව ඇසුරෙන් සිටේ ප්‍රස්ථාරය අඳින්න. ගොඩක් වෙලාවට දෙන්නේ සුදුසු පරිමාණයක් තෝරගෙන. අපි දැන් මෙතන මේකල කියලාම දෙනවනේ x අක්ෂයයි y අක්ෂයයි දෙකම කුඩා කොටු 10ක් යුනිට් එක ගානේ ගන්නේ. අපි සුදුසු පරිමාණය ගැන මම තුන්වෙනි අධීරයේදී ඔයගලන්ට කතා කරා. බලන්න මේ x වලට ඍණ 4 ඉඳලා ධන 2 දක්වා. ඒ කියන්නේ මේ පැත්තට යුනිට් 4යි අර පැත්තට යුනිට් 2යි 6යි බිඳුවට එකක් ගත්තාම 7යි. එතකොට අපි මේ පැත්තට මේ ප්‍රස්ථාර පොලේ මේ පැත්තට කුඩා කොටු 10 ඒවා මම කිව්වා දැන් 9ක් ගන්න පුළුවන් කියලා. එතකොට 4යි 2යි 6යි 1යි 7යිනේ බිඳුවට එකක් එක්ක 7යිනේ. එහෙනම් මේ පැත්තට හරි y අක්ෂය බලන්නකො. වැඩිම තියෙන ධන 5 අඩුම තියෙන්නේ ඍණ 4. එතකොට 9යි බිඳුවට එකක් ගත්තම 10යි. මම කිව්වා y අක්ෂයේ පැත්තට කුඩා කොටු 10 යුනිට් 13ක් ගන්න පුළුවන්. එහෙනම් මේ ඒතකොට xy දෙකම මේගොල්ලෝ මේ කියන පරිමාණය හරි. ඒ පරිමාණයට අරගෙන අපි දැන් මේ කණ්ඩාංක ලකුණු කරමු. කොහොමද? ඍණ 4 5 කණ්ඩාංකය, ඍණ 3 බිඳුව කණ්ඩාංකය, ඍණ 2 ඍණ 3 කණ්ඩාංකය. මේ ආකාරයට ප්‍රස්ථාර පොලේ අපි මේ විදිහට මේ වක්‍රය අඳ ගන්න පුළුවන්. ඍණ 4 5 ඍණ 4 5 කියන්නේ මේ ඍණ 4 5 කණ්ඩාංකය. ඍණ 3 බිඳුව කණ්ඩාංකය මේ තියෙන්නේ. ඍණ 2 ඍණ 3 කණ්ඩාංකය මේ තියෙන්නේ. ඍණ 2 ඍණ 3. ඊළඟට ඍණ 1 ඍණ 4. ඊළඟට බිඳුවේ ඍණ 3. ඊළඟට 1 බිඳුව සහ 2 5. ඒක අපි ඊටාත්ම සුමටව මෙහෙම යා කරගන්න ඕනේ. ඒතර මේක යා කරගන්නට හරි පරිස්සමෙන් මේ මෙතන උලක් හැදෙන්නේ නැති විදිහට ගන්න ඕනේ වක්‍රාකාරව. අපි කොලේ මේ පැත්තට තියලා බැලුවහම නිකන් අර මෙහෙම වංගු තියෙන්න බෑ. මේ විදිහට සුමටව තියෙන්න ඕනේ.
ඉතින් අපි මේක ඇඳයි අපිට මේක ලකුණු හම් වෙන්නේ කොහොමද? අපි කරන්නේ උත්තරපත්‍ර පරීක්ෂකෙක් වශයෙන් මම අවුරුදු 20ක මෙහෙම අපි කරන්නේ අයන්නයි ලයන්නයි වයන්නයි දෙනවා. අයන්න කියන්නේ අක්ෂර වලට ලකුණක් දෙනවා, ලක්ෂ්‍ය වලට ලකුණක් දෙනවා, වක්‍රයට ලකුණක් දෙනවා. ඒතර ලකුණු තුනයි හම් වෙන්නේ. මේක ඉක්මනට ගන්න ඕනේ නිවැරදිව ඇඳලා. දැන් අපි බලමු මේකෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. අපෙන් අහනවා මේ ශ්‍රිතය ඇසුරින් ඔබේ ප්‍රස්තාරයේ භාවිතයෙන් ශ්‍රිතය අවම අගය සොයන්න කියලා. ඒතර ශ්‍රිතය මේක ඇවිල්ලා අවම වක්‍රයක් නේ. මතකද? අවම අගය කියන්නේ මේ මෙතනනේ. ඔයාලට පේනවද මේ මෙතන තියෙන්නේ ඍණ 4. එහෙනම් මේ බිංදුව මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3 අවම අගය ඍණ 4. අපි උත්තරේ ලියනකොට නිකම්ම ඍණ 4 ලියන්න නැත්නම් අවම අගය සමානයි ඍණ 4 කියලා ලියන්න. ඊළඟට අපෙන් අහනවා මේකෙදි දෙවෙනි ප්‍රශ්නය වශයෙන් ශ්‍රිතයේ අගය ඉතින් මම කිව්වා මතකද ශ්‍රිතයේ අගය කියන්නේ මොකක්ද? ශ්‍රිතයේ අගය කියන්නේ බයිබල් අගය. මම කිව්වා හොඳට මතක තියාගන්න. එහෙනම් මේ ශ්‍රිතයේ අගය දෙකට වඩා අඩු වෙන. ඒ කියන්නේ බයිබල් අගය මේකින් දෙකට වඩා අඩු වෙන කියන්නේ මෙහි. බයිබල් අගය දෙකට වඩා අඩු වෙන XC අගය ප්‍රාන්තය. එහෙනම් ශ්‍රිතයගේ දෙකට වඩා අඩු වෙන කියන්නේ එහෙනම් y සමානයි 2 රේඛාව අපි මේක ඇඳ ගන්න ඕනේ. මෙන්න මෙහෙම. y සමානයි 2 රේඛාව මෙහෙම ඇඳගෙන මේ ප්‍රස්ථාරයේ කැපෙන තැන් දෙක තියෙනව නේද? මෙන්න මේ තැන් දෙකේ ඉඳලා මෙහෙම පල්ලෙහාට ලම්බ දෙකක් අඳින්න ඕනේ. ඔන්න ඒ විදිහට. හරි? මෙතන ඉඳලා මෙහෙම ලම්බකයක් ඇඳ මෙහෙම ලම්බ. එතකොට අඩු වෙන x අගයේ ප්‍රාන්තරය. ඒතර වක්‍රය ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට තියෙන වක්‍රය මේ ටික නම් එහෙනම් ඒකට අදාළ x වලාගයන් තියෙන්නේ මෙතන ඉඳලා මෙතනට. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට. හරිද? මම ගියා දියර යටතේ මම ඔයගලන්ට කියලා දුන්නා මේ ලක්ෂයන් මේ දෙක අතර පරාසය කොහොමද ලියන්නේ කියලා. කොහොමද කිව්වම x ලියලා දෙපැත්තෙන් අඩු ලකුණු දෙක දාන්න කිව්වා. දාලා මේකට වැඩි මේකට අඩු කියලා දෙපැත්තෙන් දාන්න කිව්වා. එතකොට මෙතන තියෙන්නේ ඍණ 3ට වඩා මෙහානින් චූටි කොට මට නම් පේන්නේ 4ක් වගේ. ඒ කියන්නේ ඍණ 3 දශම ගානක් මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට හරියටම ප්‍රස්තාර කොලේ යන්නම් බලාගත්තේ මෙතන තියෙන්නේ 1 2 2 දශම ගානක්. අපි බලමු මේකේ නිවැරදි මාර්ග ස්කීම් එකේ උත්තරේ මොකක්ද කියලා. හරි නේද මං කිව්වේ? මේ බලන්න x ලිව්වා දෙපැත්තෙන් අඩු ලකුණු දෙක දැම්මා. මේ පැත්තේ ඍණ 3.4ට වැඩි මේ පැත්තෙන් 1.4ට අඩුයි. එතකොට මේකෙදී මාර්ග ස්කීම් එකේදී මෙන්න මෙහෙම කතන්දරයක් එනවා. ඒ මොකද්ද මේ? ඔයගොල්ලෝ මේ ප්‍රස්තාරය අඳිනකොට මෙහෙම පොඩ්ඩක් වගේ ඇද වෙලා ගියා නම් එතනදී ඔයගොල්ලන්ට 1.1 chance එකක් දෙනවා. එහෙම දෙනවා මාර්ග ස්කීම් එකේ O level වල. හරි? හරි. ඒ කියන්නේ මේක මෙතන 1.3 ලිව්වත් ලකුණු තියෙනවා. 1.4 හරි උත්තරේ. 1.5 ලිව්වත් මේකට ලකුණු තියෙනවා. මේ පැත්තත් එහෙමයි. 1.1 chance එකක් දෙනවා. එහෙනම් බලමු අපි ඒකේ ඊළඟ කොටස මොකක්ද අහන්නේ කියලා. බලන්න ළමයි මේ ශ්‍රිතය. ඒ කියන්නේ අර y සමානයි කියලා දීලා තිබ්බේ ශ්‍රිතය. ඒ ශ්‍රිතය මෙන්න මේ ආකාරයට පත් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ බැලුවද මගේ ගිය වීඩියෝ එක හරියටම? බැලුවද? ඒකේ මම ආකෘති දෙකක් කියලා දුන්නා. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ ලකුණු 10 සම්පූර්ණ කරගන්න. එතකොට බලන්න මේකේ පළවෙනි ආකෘතිය විදිහට හදන්න ඕනේ කියලා කියනවා අපේ සමීකරණ. හදලා ඉවර වෙලා පළවෙනි ආකෘතිය විදිහට හදලා ඉවර වෙලා අපිට කියනවා ඒ ආකෘතියයි මේකයි පොඩ්ඩක් චෙක් කරගන්න. චෙක් කරගෙන මේ අලුත් වක්‍රයක් තියෙනවා මේකේ සම්මිතිකාක්ෂයේ සමීකරණය සහ අවමගය දෙන්න. ඇත්තටම ඒ ආකෘතිය ඉගෙනගෙන තියෙන ළමයාට මේක හදන්නේ නැතුව මේකට උත්තරේ දෙන්න පුළුවන්. අපි එදා ඉගෙන ගත්තා මේක වර්ගපදයේ සංගුණකේ ධනින්ද අවම වක්‍රයක් අපි ඇඳලා තියෙනවා. මෙන්න මේකත් අවම වක්‍රයක් නේ. මේකෙත් වර්ගපදයේ ධනනේ. එහෙනම් මෙතන තියෙන මේ ධන දෙක කියන්නේ මොකද්ද? ඇත්තටම මොකද්ද? ඉගෙන ගත්තා නම ඔයගොල්ලෝ. එදා මගේ වීඩියෝ එකේ. ධන දෙක අවමගේ. ඊළඟ මෙන්න මේ වරහන ඇතුලේ තියෙන කොටස මොකද කරන්න ඕනේ? සමානයි බිඳුව කරන්න ඕනේ. එතකොට එතනින් සම්මිතිකාක්ෂය ගන්න පුළුවන්. අපි දැන් බලමු අර අපේ වක්‍රයේ සමීකරණය කොහොමද ඉස්සෙල්ලා හදාගන්නේ කියලා. මේ තියෙන්නේ අපේ වක්‍රයේ සමීකරණය. මතකද මම උදාහරණයක් දුන්නා. පළවෙනි උදාහරණෙත් දුන්නා මේකමද මන් දන්නේ. අපි කිව්වා x වර්ගයේ ධන 2x කියලා ලියලා අර ඒක ඒ පද දෙක පරිපූර්ණ වර්ගයක් ලෙස ලිවීම සඳහා
අගට එකතු කළ යුතු පදේ මෙතනට එකතු කරනවා. මෙන්න මේ ධන එකක් මෙතනට කොහොමද ආවේ? මේකනේ මැද පදේ. මැද පදය දෙකෙන් බෙදලා වර්ග කරනවා. ඒ කියන්නේ දෙකෙන් බෙදලා වර්ග කරනවා. එතකොට 1යි 1 වර්ගය 1යි. එහෙනම් එකක් එකතු කරා ඍණ 3 ලියලා ඒ එකතු කරපු එක අඩු කරා. එතකොට වෙනසන්නේ මේ දෙක කැපිලා ගියාම මේ පද තුන ඉතුරු වෙනවා. හරිනේ? දැන් මේක පරිපූර්ණ වර්ගයක් ලෙස ලියන්න පුළුවන්. මෙතනින් x ගන්නවා. මෙතනින් මැද පදයෙන් ගන්නේ ධන ලකුණ විතරයි. එකේ වර්ගමූලය 1යි. x වර්ගයේ වර්ගමූලය x මැද පදයෙන් ධන ලකුණ එකේ වර්ගමූලය 1යි. එතකොට ඒ කියන්නේ x ධන එකේ වර්ගය එනවා. එතනින් ඍණ 4 මෙතනින් එනවා. දැන් මේ අපි ඇඳ වක්‍රේ මේ වක්‍රේ තමයි මේ තියෙන්නේ. දැන් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ අවමාගයේ මෙතන තියෙන්නේ මේ ඍණ 4 මේ දැක්කද? අවමාගයේ ඍණ 4. ඊළඟට බලන්න x ධන 1 සමානයි බිඳුව කරොත් x ධන 1 සමානයි බිඳුව නම් ධන 1 එහා පැත්තට ගියාම x සමානයි ඍණ 1 නේ. එහෙනම් බලන්න සම්මිතික අක්ෂයේ සමීකරණ x සමානයි ඍණ 1 නේද මේදී? ඍණ 1 හරහාන යන්නේ සම්මිතික අක්ෂය. x සමානයි ඍණ 1. හරිනේ? එහෙනම් අපි ඒ තොරතුරු දෙක මෙතනින් බලලා බැලුවත් නැතත් මේකට උත්තරේ දෙන්න පුළුවන්. මොකද්ද මේ වක්‍රයේ අවමාගය? සම්මිතික අක්ෂයේ x ඍණ 3 සමානයි බිඳුව කරාම එනවා x සමානයි 3. හරිද? කෙලින්ම මේ ධන දෙක කියන්නේ මොකද්ද? අවමාගය. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම එදා මගේ තුන්වෙනි ප්‍රස්ථාර තුන්වෙනි අධීරයට පාර්ට් 3 යටතේ ඔයගොල්ලන්ට දුන්න ලකුණු ටික කියලා නිම කරන්න බෑ ඒකේ වටිනාකම. එහෙනම් අපි තව ප්‍රස්ථාර ගානකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ඊළඟ ප්‍රස්ථාර ගාන බලන්න හොඳට මේ x වල ඍණ 4 ඉඳලා ධන 2 දක්වා ප්‍රස්ථාරයක් ඒගොල්ලෝ ඇඳලා දීලා තියෙනවා. මේ පේපර් එකේ ප්‍රස්ථාර ගාන ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ ක්‍රම දෙකක් නේද? ඒගොල්ලෝ වගුවක් දීලා අපිට අඳින්න කියනවා. නැත්නම් ඇඳලා දීලා අපෙන් ප්‍රශ්න අහනවා. දැන් මේ වගේ. දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියනවා මෙහෙම x සමානයි ඍණ 2 වන විට y වල අගය කීයද? එතකොට බලන්න දැන් x සමානයි ඍණ 2 වෙනකොට y වල අගය කීයද කියලා අහනකොට x අක්ෂය මේ තියෙන්නේ x අක්ෂයනේ. ඒකේ ඍණ 2 කොතනද තියෙන්නේ? මෙතනනේ. ඒතර x සමානයි ඍණ 2 වෙනකොට මේ තියෙන x සමානයි ඍණ 2 රේඛාව මේ තියෙන්නේ. x සමානයි ඍණ 2 වෙනකොට මේ ප්‍රස්ථාරයේ කැපෙන්නේ කොහොමද පේනද මේ මෙතන නේද? ඍණ 2 වෙනකොට y වල අගය කියන්නේ මෙන්න මෙතන මේ y වල අගය මෙන්න මේ අගය තමයි අපෙන් අහන්නේ. x සමානයි ඍණ 2 වෙනකොට ඊට අදාළ y වල අගය කීයද මේ තියෙන්නේ? ඍණ 3 නේ. එතකොට මේ ප්‍රස්ථාරයේ නිරීක්ෂණය කරලා අපිට y වල අගය ලබා දෙන්නයි තියෙන්නේ. ඊළඟට අපි බලමු මේකේ දෙවෙනි කොටස. අපෙන් අහනවා ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. දැන් බලන්න මේක අපි සමමිතික අක්ෂයක් ඇඳොත් හරියට දෙකට බෙදෙන රේඛාව මෙන්න මේ ඉර දිගේ දෙකට බෙදෙන්නේ. මේ ඉර දිගේ දෙකට බෙදෙනවා නම් ඒක කැපෙන්නේ මෙතන x අක්ෂයේ ඍණ 1 එහෙනම් ඉතින් අහන්නත් දෙයක්ද නේ? මොකද්ද සමමිතික අක්ෂ සමීකරණය? x සමානයි ඍණ 1. x සමානයි ඍණ 1 තමයි සමමිතික අක්ෂයේ සමීකරණය. බලන්න හරි ලේසි ප්‍රශ්න දෙකක්. අපි බලමු. හැබැයි දැන් මෙහෙමත් එකක් තියෙනවා. මේ බලන්න දැන් අපිට මේ සමීකරණයවත් ලියන්න පුළුවන්. සමමිතික අක්ෂයක් දන්නවා නම් අවමාගයක් දන්නවා නම් අපිට අර පළවෙනි ආකෘතියට අනුව සමීකරණය උනත් ලියන්න පුළුවන්. ඒගොල්ලෝ අහන්නත් ඉඩ තියෙනවා. බලමු ඉදිරියට ගිහිල්ලා. දැන් අපිට කියනවා මේ බලන්න x ධන a වරක් x ධන b ආකාරයෙන් මේක සමීකරණය කියන්නේ. ඒ කියන්නේ මම එදා පාර්ට් 3 යටතේ ප්‍රස්ථාරවල කියලා දුන්න දෙවෙනි ආකෘතිය නේද මේ ගානේ අහන්නේ. ඒතකොට බලන්න එදා ඔයගොල්ලෝ පළවෙනි ආකෘතියයි දෙවෙනි ආකෘතියයි දෙකම ඉගෙනගෙන තිබ්බනම් බලන්න ඉස්සෙල්ලා ගානේ මේ ගානේ දෙකම හොයන්න පුළුවන්. මේ දෙවෙනි ආකෘතියට අනුව මේ වරහන් දෙක ගන්නේ කොහොමද? මතකද? දෙවෙනි ආකෘතියට. මේ අපි ඇඳපු ප්‍රස්ථාරයේ ළමයි x අක්ෂය කැපෙන තැන් දෙක තමයි අපිට ඕනේ. මේ තියෙන x අක්ෂය කැපෙන තැන් දෙක තමයි අපිට ඕනේ. එක තැනක් තමයි මෙතන ඍණ 3 නේ. බිඳුව ඍණ 1 ඍණ 2 මෙතන ඍණ 3 දී කැපෙනවා. අනිත් එක ධන 1 දී කැපෙනවා. එහෙනම් එකක් x සමානයි ඍණ 3 අනිත් එක x සමානයි 1. පැහැදිලිද?
x සමානයි ඔන්න ඔය ලක්ෂ දෙක. ඒතර අපිට මෙන්න මෙහෙම ලැබෙනවා. එහෙනම් මේ වරහන් දෙක ඇතුලේ තියෙන්නේ කොහොමද? මේ ඍණ 3 වම් පැත්තට ගත්තාම x ධන 3 සමානයි බිඳුව වෙනවා. මේ එක මෙහා වම් පැත්තට ගත්තාම ධන 1 ඍණ 1 වෙනවා. x ඍණ 1 සමානයි බිඳුව වෙනවා. එතකොට අපිට මෙතනින් එනවා x ධන 3 සමානයි බිඳුව, මෙතනින් එනවා x ඍණ 1 සමානයි බිඳුව. ඒ කියන්නේ මේ වරහන් දෙක ඇතුලේ තියෙන්නේ මේ දෙක අර බලන්න මේ දෙක ගත්තේ මේ y ශූන්‍ය වෙනකොට කියන්නේ y බිඳුවේදී x ලා කියන්නේ දෙක ගත්තේ. ඒතර අර අපි මෙතන බිඳුව ආවොත් මේ වරහන් දෙක ඇතුළේ මේ දෙක ආවොත් ශූන්‍ය ගුණය තමයි පාවිච්චි කරලා මේ උත්තර දෙක දෙන්නේ. හරිද? දැන් පැහැදිලිද? එහෙනම් අපේ මොකද්ද අපි මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරි සමීකරණය y සමානයි x ධන 3 වරක් x ඍණ 1. x ධන 3 වරක් x ඍණ 1 කියලා තමයි අපිට අපේ ශ්‍රිතේ සමීකරණේ එන්නේ. පැහැදිලිද? එහෙනම් නැවතත් අපේ අර ඉස්සෙල්ලා ප්‍රස්ථාර පාඩම බලලා තහවුරු කරගන්න 200ක් තහවුරු කරගත්තොත් 100%ම ලකුණු ගන්න පුළුවන් ප්‍රස්ථාර ගන්න. right? හතරවෙනි කොටස. ඊළඟට ටිකක් අමුතු ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඉඳලා හිටලා මේ වගේ අහනවා. මේ බලන්න y වලගේ ඍණ 4ට වැඩි බිඳුවට අඩු හෝ සම. ඍණ 4 ඉඳලා බිඳුව දාන්න. මේ y වල අගය ඍණ 4 ඉඳලා බිඳුව දක්වා. ඒ කියන්නේ බිඳුවට වඩා y වලගේ බිඳුවට වැඩි හෝ සමයි ඍණ 4ට අඩුයි හෝ සමයි. එතකොට බලන්න මේ y වලගේ බිඳුවට වැඩි හෝ y වලගේ උඩයි බිඳුවට වඩා කියන්නේ අඩුයි කියන එක. ඒ කියන්නේ මෙතනින් පල්ලෙහා සම වෙන්නත් පුළුවන්ලු. ඉතින් පල්ලෙහා සහ ඍණ 4ට වැඩි කියන්නේ මෙතනින් උඩ y වල මෙන්න මේ පරාසය තුල සමාන ලකුණු තියෙන බිඳුව තියෙන තැන මෙතන සමාන ලකුණක් නැහැ නේ. ඍණ 4 ළඟ සමාන ලකුණක් නැහැ. හරි? හරි. මේ පරාසය තුල ශ්‍රිතය අඩු වෙන. මොන බලන්න ශ්‍රිතය අඩු වෙනවා කියන්නේ දැන් මේ එන්නේ අඩු වෙනවා. ඒතර මේ පරාසය තුල අඩු වෙන්නේ මෙන්න මේ ටික. පැහැදිලිද? ඒතර මේ අඩු වෙන කියන වචනයත් වැදගත්. අපෙන් අහන්නේ ඇත්තටම මෙන්න මේ ටික මේ කොටස. මේ දැන් මෙතනින් වැඩි වෙන්න ගන්නවනේ. එහෙනම් මෙන්න මේ කොටසට අදාළ x ල අගේ ප්‍රාන්තරයයි අහන්නේ. ඒතර මේ ටිකට අදාළ x ල අගේ ප්‍රාන්තරය වෙන්නේ මෙතනට නම් මේකමයි. මේ හරිය මෙතන තියෙන x ල අගේ මේ හරිය. එහෙනම් මෙතනට අදාළ මෙතන. කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට මෙන්න මේ අතර තුන තමයි x ල අගේ විචලනය වෙන්නේ නේද? පැහැදිලිද? මේ ටිකට අදාළ x ල අගයන් තියෙන්නේ මෙන්න මෙතනලා මෙතන. ඒ කියන්නේ ඍණ 3 මේ තියෙන්නේ. පැහැදිලි නැද්ද? ඍණ 3 මෙතන ඍණ 1. ඒ කියන්නේ ඍණ 3ට වැඩි ඍණ 1ට අඩුයි. ඒ කියන්නේ අපි අර පරාසය ලියන විදිහටම ලියනවා. x ලියලා දෙපැත්තෙන් අඩු ලකුණු දෙක දානවා. ඍණ 3 මේ පැත්තෙන් ඍණ 3ට වැඩි ධන 1 මේ පැත්තෙන් ධන 1ට ධන 1 නෙමෙයි ඍණ 1. ඍණ 3ට වැඩි ඍණ 1ට අඩුයි. සමාන ලකුණ එන්නේ කොතනද? මේකේ තියෙන සමාන ලකුණ එක පැත්තදනේ. මේක සමාන ලකුණ එන්නේ මේ ඍණ 3ටද නැත්නම් අර ඍණ 3ටද නැත්නම් ඍණ 1ටද එන්නේ සමාන ලකුණ. ඈ ළමයි බිඳුව x y වලගේ බිඳුවටනේ මේ ඍණ 3 අදාළ වෙන්නේ නේද? එතන y වලගේ බිඳුවේදී තමයි x වලට ඍණ 3 එන්නේ. එහෙනම් අර ඍණ 3 තියෙන පැත්තට තමයි සමාන ලකුණ එන්නේ. බලන්න. මෙතනට තමයි සමාන ලකුණ. කියන්නේ y වල බිඳුවට අදාළ වනේ x වල ඍණ 3, y වල ඍණ 4ට අදාළ වනේ y වල ඍණ 4ට අදාළ වනේ මේ ඍණ 1 ආවේ. එතකොට මේකට අදාළ වෙන්නේ ඍණ 1. බිඳුවට අදාළ වෙන්නේ ඍණ 3. ඍණ 3 තියෙන පැත්තට තමයි සමාන ලකුණ එන්නේ. ඒව ගැන චුට්ටක් හරි චුට්ටක් නෙමෙයි හොඳටම සැලකිලිමත් වෙන්න. අපි හිතමු අපි ලියු උත්තරේ දෙකටම සමාන ලකුණු දාලා තිබ්බනම් අපිට එක ලකුණක් කපනවා. එහෙම නැත්නම් මේ වැරදිලා මෙතනේ සමාන ලකුණු දාන්න නැතුව මේ පැත්තට දාලා තිබ්බනම් අපිට සමානලාට එක ලකුණක්වත් හම් වෙන්නේ නැහැ. මොකද මේ පැත්තත් ඇරදී යා පැත්තත් ඇරදී. හරි? ඒකින්ද මේවා හරිම පරිස්සමෙන් කරන්න. ඊළඟට තවත් අමුතුම જાතියේ කොටසක් තියෙනවා. කමන්නේ මම මේ කොටසත් ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කරන්නම්. මොකද මේ අපි ප්‍රස්ථාර පාඩමේ හොඳම තැනනේ ඉන්නේ දැන්. දැන් අපිට මෙහෙමයි ළමයි. හරිද? දැන් මේ y සමාන mx කියන්නේ මොකද්ද? සරල රේඛාවක්. අපිට ගොඩක් අවුරුදු වල එන්නේ වර්ගජ සමීකරණයක් ප්‍රස්ථාරය ඇසුරින් විසඳන්න. හරි? වර්ගජ සමීකරණයක් ප්‍රස්ථාරය ඇසුරින් විසඳන්න. එතකොට අපි කරන්න ඕනේ අපේ ප්‍රස්ථාරයේ සමීකරණයේ අංක 1 කියලා ගන්නවා. වර්ගජ ඒගොල්ලෝ විසඳන්න දෙන වර්ගජ සමීකරණයේ අංක 2 කියලා ගන්නවා.
මොකක්ද ආපහු සරයක් කියන්න බලන්න. අපේ ප්‍රස්ථාරයේ සමීකරණය අංක 1 විසඳන්න දෙන වර්ගජ සමීකරණය අංක 2 කියලා ඊට පස්සේ ඒ සමීකරණ දෙක අර අපි අර සුපුරුදු සමගාමී සමීකරණ විසඳන විදිහට මේකේ වර්ගපද තියෙනවා. එහෙනම් වර්ගපදය කැපිලා යන විදිහට එකතු කරලා අඩු කරලා හොව අඩු කරලා ගන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වර්ගජ සමීකරණයක් නෙමෙයි විසඳන්න දෙන්නේ අපේ මේ ප්‍රස්ථාරයත් එක්ක සරල රේඛාවක්. මෙන්න මේ එන් දන්නේ නැහැ. ඒක තමයි හොයන්න කියන්නේ අන්තිමට නේ. හරිද? 3x 4x 2x කීයද කියලා හොයන්නේ. එම් කියන්නේ කීයද කියලා. මේ ශ්‍රිතේ ප්‍රස්ථාරයේ ඡේදන ලක්ෂ්‍ය මගින් මූල 3 යගේ ලබා දෙනවලු. ඒගොල්ලෝ කියනවා එක මූලයක් එක මේ ඒ දෙකෙන් පිළිතුරු දෙකෙන් එකක් උත්තරේ මූල 3 යගේ ලබා දෙනවලු. එහෙනම් m වල ආගේ සොයන්න. එතකොට අපි මොකද කරන්නේ? එහෙනම් අර විදිහටම එක සමීකරණයක් ගන්නවා අපේ ප්‍රස්ථාරයේ සමීකරණය. දැන් අපිට දෙවෙනි සමීකරණය හැටියට ගන්න වෙන්නේ මේ සරල රේඛාව. වර්ග සමීකරණය නෙමෙයිනේ. දැන් බලමු මේකනේ අපේ සමීකරණය. දැන් ප්‍රස්ථාරයේ සමීකරණ අපි හෙව්වනේ මේ විදිහට. දැන් අපිට පොඩ්ඩක් මේක වරහන් ඉවත් කරලා ගන්න සුළු කර ගන්න වෙනවා. කොහොමද වරහන් ඉවත් කරන්නේ? x වලින් x ගුණ කරනවා x වර්ගය. x වලින් ඍණ 1 ගුණ කරනවා ඍණ 1x. ඊළඟට 3ෙන් x ගුණ කරනවා ධන 3x. ඊළඟට ධන 3ෙන් ඍණ 1 ගුණ කරනවා ඍණ 3යි. ඒ විදිහට අපි මේකේ වරහන් ඉවත් වෙනවා. අය බලන්න x වලින් x වර්ගය x ඍණ 1කින් ඍණ 1x 3ෙන් x ගුණ කරා ධන 3ix 3ෙන් ඍණ 1 ගුණ කරා ඍණ 3යි. මෙන්න මේ පද දෙක තා චුට්ටක් සුළු කරගත්තොත් ඍණ 1x ධන 3ix කියන්නේ ධන 2ix නේ. අන්න අපිට අපේ ප්‍රස්ථාරයේ සමීකරණය සාමාන්‍ය විදිහට ආවා. දැන් මේක තමයි අපේ අංක 1. මේක මේ සමීකරණය නම් කරන්න මේ මට කලබලයට බැරි වුණ හින්දා මෙතන නම් කරලා නැහැ 1 කියලා. අපි මේක ගන්නවා දෙවෙනි සමීකරණයට. හරි? ඔන්න ගත්තා. දෙවෙනි සමීකරණයට ගන්න. අරගෙන ඉවර වෙලා දැන් අපි මේ දෙක විසඳන්න ඕනේ. ඕගොල්ලන්ට මේ දෙක විසඳුවාම ඉන්නේ එක මූලයක් මොකද්ද? එක මූලයක් කියන්නේ එක විසඳුමක් මොකද්ද? මූල තුනට උත්තරේ දෙනවා. එහෙමනම් අපි කරන්න ඕනේ මේ බලන්න. මේක විසඳන්න යන්නේ. මේකත් y සමානයි මේකත් y සමානයි. එහෙනම් වම් පැති දෙක සමාන හින්දා මොකද වෙන්නේ? මේ දකුණු පැති දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දකුණු පැත්තයි මේ mx උයි සමාන වෙන්න ඕනේ. ඔන්න ගත්තා ඒක. හරි? mx සමාන කරලා x වර්ගයේ ධන 2x වෙන තුන. ඊළඟට දැන් මේකේ එක උත්තරයක් මූල තුනලුනේ. දැන් මම කරන්න ඕනේ මේකේ x තියෙන හැම තැනකටම මම මූල තුන ආදේශ කරනවා. එතකොට m වලගේ එනවා. හරි? මූල තුන මම මේ හැම තැනටම ආදේශ කරනවා. මෙතනටත් x වලට මූල තුන දානවා. නේ? මෙතනටත් මූල තුන දැම්මා. මෙතනටත් මූල තුන දැම්මා. මූල තුනේ වර්ගය මෙතනටත් මූල තුන දැම්මා. ඔයගොල්ලන්ට පේනව ඇති පේනව නෙමෙයි. මතකද බලමු. මූල තුන වර්ග කරාම කීයද? මූල තුන වර්ග කරාම 11 වසරේ පළවෙනි පාඩම කරණි පාඩම. මූල තුන වර්ග කරනවා කියන්නේ මූල තුනෙන් ගුණ කරාම කීයද? 3යි. මූල 8ෙන් ගුණ කරාම 8යි. මූල 17ෙන් ගුණ කරාම 17යි. මූල x වලින් ගුණ කළාම x. අන්න ඒ වගේ. මෙතන උත්තරේ එන්නේ මූල තුන වර්ග කරාම 3යි. මේ ධන 3 මේ ඍණ 3ත් එක්ක කැපිලා යනවා නේ. එතකොට මේකට මේක කැපිලා මෙතන 3යි මෙතන ඍණ 3යි. කැපිලා ගියාම මේ දෙක විතරයි ඉතුරු වෙන්නේ. තේරුණාද? හරි? මේ තුනට මේ තුන කැපිලා ගියා. එතකොට මේ විදිහට එනවා. ඊට පස්සේ දෙපැත්තම මූල 3ෙන් බෙදලා දැම්මොත් බලන්න මේ මූල තුනක් කැපිලා යනවා. එතකොට m වලට උත්තරේ කීයද? m වලට උත්තරය 2ක් කියලා එනවා. ඉතින් මේ ගාන පොඩ්ඩක් ඕගොල්ලෝ හොඳට අධ්‍යයනය කරන්න මේ කොටස පස්වෙනි කොටස විශේෂයෙන් මම කියනවා මේ කොටස අධ්‍යයනය කරන්න. සමහරවිට ඉතින් මෙච්චරම අමාරු කරන්නේ නැති වෙයි අපේ කොරෝනා කාලේ හින්දා. ඒ වුණාට කමක් නෑ අපි දැනගෙනත් ඉන්න එපා කවදා හරි. ඒකින්ද මේ කොටස හොඳට අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරලා දැනුමක් ලබා ගන්න අපි එහෙමනම් ඊළඟ ගානට යමු. බලන්න ළමයි මම තෝරගත්තු මේ ගාන මේකත් ඔයගොල්ලන්ගේ උපකාරක සම්මන්ත්‍රණ කියලා එන්නේ කොරෝනා කාලේ නම් ගිය අවුරුද්ද ආවෙත් නැහැ මේ අවුරුද්දෙත් නැති වෙයි. ඒ කියන්නේ ඕ ලෙවල් විභාගේ ළමයින්ට විභාගයට යන්න ඕන මෙන්න තියලා පේපර් එකක්
උපකාරක පේපර් එකක්. ඒක මම රාජකීය මාධ්‍යමාලයේ සම්මන්ත්‍රණ විදියට කරපු පේපර් එකක්. ඒකේ ගානක් තමයි මේකත්. බලන්න x එක්තරා වර්ගජ ශ්‍රිතයක x අගය කීපයකට අනුරූප y අගය වගුවේ දැක්වේ. ඉතින් මේකෙත් බලන්න එක හිස්තැන. හැබැයි මේක චුට්ටක් අමුතුයි. මොකද්ද මේ කියන්නේ? අර ඉස්සෙල්ලා ගණන් දෙකේම වගේ හිස්තැන පිළිවෙල ආදේශ කරලා නෙමෙයි. ඒගොල්ලෝ අපිට කියනවා x සමානයි 4 වන විට y අගය ලියන්න සමමිතිය සලකා. ඉතින් බොහොම කලාතුරකින් වෙන වැඩක් නේද? එහෙම ඒවා වෙන්න පුළුවන් නේ බුදුනේ. කොරෝනානේ. ඒ බලන්න සමමිතිය ඍණ 3 ඍණ 3. එහෙනම් 2 නම් 2. දැනට 2. පහ නම් පහ මේ අර මැද තියෙන එක නේ. අවම හෝ පරිණු වෙන්නේ. එහෙනම් සමමිතියට අනුව උත්තරේ කීයද? එතන දෙන්න ඕනේ 2. බොහොම කලාතුරකින්. ඊළඟට දෙවෙනි කොටස. සපයති ප්‍රස්ථාර කඩදාසියේ x අක්ෂයේ දිගේත් y අක්ෂයේ දිගේත් කුඩා කොටු 10කින් ඒකක එක බැගින් නිරූපණය වනසේ. ඒ කියන්නේ පරිමාණය දීලා තියෙනවා. චූටි කොටු 10ක් ඒකක 1යි x වලත් y වලත් දෙකම ගන්නනේ කියලා. මේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. ඒතර අපි ඍණ 1 ඍණ 3 බිඳුවේ 1 ඒ විදිහට ඛණ්ඩාංග ටික ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ වීඩියෝ එක දැන් නවත්තලා ප්‍රස්ථාර පොලේ ඇඳා ඊට පස්සේ ඊටු ටික බලත හැකියි. මෙන්න ප්‍රස්ථාර පොලේ මම අර ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්ව එක නැවත චුට්ටක් මතක් කරන්න. මේ චූටි කොටු 10ක් කියන්නේ ළමයිනේ. මෙතන චූටි කොටු 5ක් තියෙනවා. මෙතන 5. මෙතනට මේ වගේ ඒවා මේ පැත්තට 9ක් අඳින්න පුළුවන්. මම කිව්වේ මේ චූටි කොටු 10 ඒවා මේ පැත්තට මේ 1යි 10 කොටු 1යි මෙතන 2යි ඒ වගේ 13ක් මේ පැත්තට ගන්න පුළුවන්. හරිද? ඒකයි මම අර එදා කිව්වේ. දැන් ප්‍රස්ථාර පොලෙන්ම අපිට කියන්න. දැන් මෙන්න ඛණ්ඩාංග තලය ඇඳලා ප්‍රස්ථාරයේ සමමිතියට ලැබෙන්න ඕන විදිහට අක්ෂ දෙක ඇඳලා තියෙන්නේ. අපි ඛණ්ඩාංග ටික මේ විදිහට ලකුණු කරොත් අර ඉස්සෙල්ලා පහ පැත්තේ වගුවේ තිබ්බ ඛණ්ඩාංග ටික මේ තියෙන්නේ මොකක්ද? ඍණ 1 ඍණ 3. මේ තියෙන්නේ බිඳුවේ 2. මේ තියෙන්නේ 1 5. මේ තියෙන්නේ 2 6. මේ තියෙන්නේ 3 5. මේ තියෙන්නේ 4 2. මේ තියෙන්නේ 5 ඍණ 3. බලන්න එක මට්ටමේ ලක්ෂය. දැන් අපිට තියෙන්නේ බොහෝම සුමටව මෙහෙම සුමට වක්‍රයක් මේක යා කරගන්න ඕනේ. ඔය විදිහට සුමටව යා කරගන්න ඕනේ. යා කරගෙන ඉවරලා දැන් අපිට මේගොල්ලෝ කියනවා මේකෙන් ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා නේ. බලන්න මොකක්ද දාන්නේ අපි පළවෙනි ප්‍රශ්නේට. දැන් තුන්වෙනි කොටස නේ තුන්වෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ හිස්තැන, දෙවෙනි ප්‍රශ්නේ වක්‍රයන්ද, තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රස්ථාරය ඇසුරෙන් y විශාලයි හෝ සමානයි 1 වන x යගේ පාන්තර. y විශාලයි හෝ සමානයි 1 වන. ඒ කියන්නේ y සමානයි කර එක මේ තියෙනවා නේ. y සමානයි කර එක මේ තියෙනවා. එතන y සමානයි කර එකව y විශාලයි හෝ සමානයි 1 කියන්නේ මේ රේඛාවෙන් උඩ. මේ රේඛාවෙන් උඩ කියන්නේ ප්‍රස්ථාරයේ මෙන්න මේ කොටස. මේ කොටසට අදාළ x ලාගයන් ටික මොකක්ද කියලා බලමු අපි. බලන්න මේ රේඛාවෙන් උඩ ඒ කියන්නේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ටිකට අදාළව මෙතන x ඛණ්ඩාංකය ඇවිල්ලා මෙහෙම ලම්බකයක් ඇඳාම ඍණ බිඳුවයි දශම චූටි කොටු 2යි. ඒ කියන්නේ ඍණ බිඳුව දශම 2. හරිද? මේ පැත්තෙන් ගත්තොත් මෙතන මේ තියෙන්නේ y සමානයි කර එකනේ මේ. මෙතන 4යි දශම කීයද මේ? 2 චූටි කොටු 2ක් තියෙනවා. එතකොට සමාන ලකුණු ඇවිල්ලා තින්නේ. සමාන ලකුණු ඇවිල්ලා තියෙන ළමයි මේ බලන්න කුඩා ලකුණු දෙක දෙපැත්තම දාලා තියෙනවා x දාලා. හරිද? මේ පැත්තට ඍණ 0.2 අර පැත්තට 4.2. ඒතර සමාන ලකුණු ඇවිල්ලා තියෙන්නේ මෙතන y විශාලයි හෝ සමානයි 1 කියලානේ කිව්වේ ඒගොල්ලෝ. y විශාලයි හෝ සමානයි 1 කියලා කිව්වේ. y විශාලයි 1 වන x යගේ ප්‍රාන්තරය ඇවුවනම් මේ සමාන ලකුණු දෙක එන්නේ නැහැ. හරිනේ? පැහැදිලිද? පැහැදිලිද? හරියට පැහැදිලි කරගන්න. හරි? ආයි කතා දෙකක් නෑ ලකුණු 10. ඊළඟ කොටස. ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය. බොහොම සිම්පල් නේද? මෙන්න මේ උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය. මොකද්ද? 2 6. 2 6. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. මේ වර්ගජ ශ්‍රිතය
k ඍණ x ඍණ දෙකේ වර්ගය ලෙස දී ඇතනම් මේ වර්ගජ සිතේ k ඍණ x ඍණ දෙකේ වර්ගය ලෙස දී ඇතනම් k නියතේ අගය කීයද? දැන් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? hina යනවනේ හරි ලේසි ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැද්ද? ඉස්සෙල්ලා මම අර ශ්‍රිත වර්ග සිතේ නොඇඳ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා දුන්න කොටසේ මේ බලන්නකො අර පරිපූර්ණ වර්ගයේ වරහානි වර්ගයේ ඒකට ඉස්සරහින් ඍණ ලකුණක් තියෙනවානේ. ඒකින්ද බලන්න ලැබිලා තියෙන උපරිම වක්‍රයක් නේද? එහෙනම් මේ k කියන්නේ උපරිමගිය වෙන්න ඕනේ නේද? කීයද උපරිමගිය? 6 නේද? එහෙනම් මේ k දින දැන තියෙන්න ඕනේ කීයද? ආයි කතන්දර දෙකක් නෑ කීයද? 6. k දින දැන තියෙන්න ඕනේ 6. හරි? k සමානයි 6. එහෙනම් අපේ වර්ගජ ශ්‍රිතය මොකද්ද? මේ ඇඳලා තියෙන වර්ගජ ශ්‍රිතය. y සමානයි 6 ඍණ x ඍණ දෙකේ වර්ගය. හරිනේ? අපි මේකත් පොඩ්ඩක් චෙක් කරමුකෝ. ආයි නිකන් ඉන්නේ කි. අපත යන්නේ x ඍණ දෙක සමාන කරන්න බිඳුවට. x ඍණ දෙක සමානයි බිඳුව නම් සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ දෙක අරන් ගියාම ධන දෙක වෙනවානේ. x සමානයි 2 නේ දෙන්නේ. බලන්නේ නැද්ද කියලා සමිති කක්ෂයේ සමීකරණයේ x සමානයි 2. දැන් තේරුම් ගන්න මම කියන දේ. ඊළඟට මේකේ 6 වෙනි කොටසෙන් කියනවා y සමානයි බිඳුව වන x අගයක් ප්‍රස්ථාරය ඇසුරින් සොයා. y සමානයි බිඳුව වෙනකොට x වල අගයක් x වල එක අගයක් ප්‍රස්ථාරය ඇසුරින් සොයලා එනයින් මූල 6 අගය ආසන්න දශම ස්ථාන එකකට දෙන්න. එතකොට ළමයි මම ඔයගොල්ලන්ට අවසාන වශයෙන් අද කියලා දෙන්නේ මේක මේ තප්පර ගාන හරියට අවබෝධ කරගන්න. ඒක ලකුණු 10ම සම්පූර්ණ කරගන්න වැදගත් ඒ. බලන්නකො නිකම්ම ප්‍රස්ථාර ගානක අහනවා මූල 6 අගය. හරි අපබ්‍රංශය. නේද? එහෙම හිතෙනවා. මූල 6 අගය මේක නිකම් නෙමෙයි හැදෙන්නේ. පොඩ්ඩක් කලින් පිටුවට යන්න. හරි අපිට ප්‍රස්ථාරය නිකන් හිතන්නකො මේ ප්‍රස්ථාරයේ සමීකරණය y සමානයි x වර්ගය ධන 8යි x ඍණ 15 වගේ ඒ ආකාරයට දීලා තිබ්බා කියලා. එහෙනම් ඕගොල්ලෝ ආයේ වට පිට බැලිලි මුකුත් නැහැ. ඒක මේ ආකෘතියට සකස් කරගන්න. හරිද? ඒ ආකෘතියට සකස් කරගත්තාම අනිවාර්යෙන් මේ ප්‍රස්ථාරය දීලා තිබ්බන සමීකරණය. ඒ ආකෘතියට අනුව සකස් කරගත්තාම ප්‍රස්ථාරයේ සමීකරණය අනිවාර්යෙන් මෙන්න මේ ස්ථානට 6යි. මේ ස්ථානට 3යි කියන්නකො. එහෙනම් ඒගොල්ලෝ අහන්නේ මූල 3. මේ ස්ථානට 5යි කියන්නේ. ඒගොල්ලෝ ප්‍රශ්නෙට අහන්නේ මූල 5. දැන් තේරුණාද? 6 මෙතනට 6 ආපු හින්දා තමයි ඒගොල්ලෝ මූල 6 අහන්නේ. එහෙනම් අපිට දැන් බලන්න මම ආයෙත් එහා පිටුවට යනවා. y සමානයි බිඳුව වන විට x වල අගයන් දෙකක් තියෙනවලු. අපිට නැවත මුලට පිටුවට යන්න වෙනවනේ. y සමානයි බිඳුව වෙනකොට මේ y වල අගය බිඳුව වෙනකොට x වලට අගයන් දෙකක් තියෙනවා. මේ පේනවද? මොකද එක අගයක් එක අගයක් ඍණ පැත්තේනේ. ඍණ බිඳුවසම ගානක් නේ. අනිත් අගය ධන 4.0 ගානක් නේද? ඒක චූටි කොටු ගණන් කරලා අපිට කියන්න පුළුවන්. එකක් ඍණ බිඳුවසම ගානක් අනිත් එක ධන 4.0 ගානක්. මේ තියෙන්නේ ඒ අගයන් දෙක. මේ එකක් ඍණ බිඳුවසම 4 අනිත් එක ධන 4.0. එතන මේ දෙකෙන් x අගයක් ප්‍රස්ථාරය ඇසුරින් සොයා. ඔන්න අගයන් දෙකක්ම හොයලා දිනවා. එක අගයක් හොයන්න කියන. අපෙන් අහන්නේ මූල 6. හරිද? අපෙන් අහන්නේ ධන මූල 6නේ. මෙතන මුලට ඍණ ලකුණ නැහැ නේ. ධන මූල 6 නම් අපි මේ උත්තර දෙකෙන් මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. ඍණ මූල 6 යවුවා නම් මේක පාවිච්චි කරනවා. හරිනේ? දැන් තේරුණාද? එහෙනම් අපි මෙන්න මේක තමයි පාවිච්චි කරන්න යන්නේ. එහෙනම් අපේ ප්‍රස්ථාරයේ සමීකරණය නැවත මෙතන ලියනවා. ලියලා ඒකේ y තියෙන පැත්තට බිඳුව දානවා. නේ? y තියෙන පැත්තට බිඳුව දානවා. ඒ y සමානයි බිඳුව වලකටනේ මේ උත්තර දෙකෙන්නේ. ඒ උත්තර දෙකෙන් මේක අරගෙන තමයි මූල 6 වන්නේ. එහෙනම් දැන් තේරුණාද? y තියෙන පැත්තට බිඳුව දැම්මා. මේ කොටස ඍණනේ. මේ කොටස කෙලින්ම මෙහෙම්මම මේ පැත්තට අරන් ආපුවම ධන කරගත්තා. මේ කොටස මෙහෙම්ම මේ පැත්තට. දැන් එහෙනම් ළමයි x ඍණ දෙකේ වර්ගය සමානයි 6 නම් x ඍණ දෙක සමාන වෙන්නේ කීයද? x ඍණ දෙකේ වර්ගය සමානයි 6 නම් x ඍණ දෙක සමාන වෙන්නේ කීයද? ඊට ඉස්සෙල්ලාම චූටි ප්‍රශ්නයක් ගන්නද? x වර්ගය සමානයි 4 නම් x සමාන වෙන්නේ කීයද? දෙකට දෙනවා දෙකක්. x වර්ගය සමානයි 4 නම් x වර්ගය සමානයි 4ක් ලියා ගන්නවා වර්ගයක් විදිහට 4 වර්ගයක් විදිහට ලියාගත්තොත් ධන හෝ ඍණ දෙකේ වර්ගය. එහෙනම් x සමානයි ධන හෝ ඍණ 2. හරිද? ධන හෝ ඍණ 2 කියලා
මොකද ධන දෙකක් වර්ග කරාම 4යි ඍණ දෙකක් වර්ග කරාම එහෙනම් මෙතනත් එහෙමයි. x ඍණ දෙකේ වර්ගය කියන්නේ 6 නම් x ඍණ දෙක සමාන වෙන්නේ ධන හෝ ඍණ 6 වර්ගමූලය. හරිද? එතකොට මෙතන මේ අපේ ආන්නේ ඍණ නෙමෙයි ධන මූල 6නේ. මේ විදිහට නේ. හරිද? මේකෙන් අපෙන් ආන්නේ ධන මූල 6නේ. එහෙනම් මම පාවිච්චි කරනවා මේක. එහෙනම් මම x තියෙන තැනට දානවා කීයක්ද? 4.4. x තියෙන තැනට 4.4ක් දැම්මහම 4.4ෙන් දෙකක් අඩු කරාම මට ධන මූල 6 ගන්න පුළුවන්. තේරුණාද? තේරුණාද දැන්? හරිනේ? මට ඍණ මූල 6 බැරිලත් ඇවුවා නම් මේක දානවා මෙතනට. හරිනේ? එතකොට ඍණ මූල. එහෙනම් කීයද උත්තරේ? 4.4ෙන් දෙකක් අඩු කරාම 2.4යි බලන්න වර්ගමූල 6 අගේ අපි අපේ ප්‍රස්ථාර ගාණයෙන් අපි හැදුවේ. එහෙනම් ළමයි ගණන් 100ක් ඉගෙන ගත්තත් එකයි ගණන් මේ ගණන් තුන 33 පාරක් බැලුවොත් ගණන් 99ක් හැදුවා හා සමාන දැනුමක් ලැබෙන බව විශ්වාස කරමින් මේ ගණන් තුන හරියට අධීක්ෂණය කරන්න හරියට බලන්න හොඳට මේ බලලා ඉවරලා ඕනම ප්‍රස්ථාර ගාන බය නැතුව අරගෙන මගේ ප්‍රස්ථාර පාඩමේ අදියර 4ක් මේ 4 වෙනි අදියරේ අවසාන ගාන මේ අදියර 4ම හරියටම බැලුවොත් ඕගොල්ලෝ ප්‍රස්ථාර ගානේ ලකුණු 10 නම් කිසිම ප්‍රශ්නයක් නැති බව මට විශ්වාසයි. එහෙමනම් අද දවසේ මම ඔයගොල්ලන්ගෙන් සම්ගානට සූදානම් වෙන කලින් මම පොඩි මතක් කිරීමක් කරන්න. මාගේ සිසිර ඇකඩමි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නයි කියලා ඉල්ලා සිටිමින් ඔබ සමගින් අද දවසේ මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.